තෙරුවන් සරණ ඔබ සියලු දෙනාටම මේ සෝදානම මේ හෝරාවත් ඔබත් එක්ක එකතු වෙලා ඔබට નિયમિત මාතෘකාවක් යටතේ සාකච්ඡාවක යෙදෙන්න. අපි බලමු 7 වෙනි පාඩම යටතේ අපි දැන් සාකච්ඡා කරමින් ඉන්නේ සියබස් ලකර. මේ හෝරාව වෙන් වෙන්නේ සියබස් ලකරේ දෙවන පරිච්ඡේදය සඳහා. දෙවන පරිච්ඡේදයේ ඔබට මට දැනගන්න ගොඩක් දේවල් තියෙනවා. හැබැයි ගොඩක් දේවල් තිබුණාට මේ දෙවෙනි පරිච්ඡේදය වෙන් වෙන්නේ තනිකරම අලංකාරවලට පමණයි. අලංකාරවල සියලුම දේවල් අපිට මේ දෙවෙනි පරිච්ඡේදයෙන් තමයි දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා අලංකාර සඳහන් වන මේ දෙවන පරිච්ඡේදය අතිශයින්ම අලංකාර ශාස්ත්‍රය තුළ වැදගත්ම පරිච්ඡේදය හැටියට සලකන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අලංකාර සාහිත්‍ය අපි දන්නවා සංස්කෘත සාහිත්‍යයෙන් තමයි අපිට මේ ශාස්ත්‍රය එන්නේ. අලංකාරවාදය ගොඩක් වෙලාවට හිතලා ගොඩනගන්න බෑ. යම් නිර්මාණයක් දිහා බලලා ඒ තුල ගොඩනගලා තියෙන නැත්නම් ගොඩ නැගිලා තියෙන අලංකාරය මොකක්ද කියලා පරිස්සමට තමයි අධ්‍යයනය කළ යුතු වෙන්නේ. රාමායනය, මහාභාරතය මේ වගේ ග්‍රන්ථ තුල ගොඩනගලා තිබුණු අලංකාර ශාස්ත්‍රයන් තමයි නැත්නම් අලංකාර වාදය තමයි අලංකාර ශාස්ත්‍රයක් විදිහට ඉස්මතු කරලා අරගෙන තියෙන්නේ. ඉතින් සිංහලයටත් ඒ අලංකාර වාදය අලංකාර ශාස්ත්‍රය ඒ විදිහටම බලපානවා. දෙවන පරිච්ඡේදයේ අලංකාර නමින් වෙන් වෙන මේ කොටස මොකක් විදිහටද අපි හඳුනාගන්නේ? කලින් අපි හඳුනාගත් පරිච්ඡේදයේ තුල ප්‍රාණ හතක් සාකච්ඡා කළා. ප්‍රාණ හත තියෙන්නේ කවියට කාව්‍ය නිර්මාණයට පණ දෙන්න පමණයි. පණ දෙන්න පමණයි කියලා කියන්නේ අපි කරන කාව්‍ය නිර්මාණය මොන තේමාවකින් ගොඩනගනවද? ඒ තේමාව රසවත් කරගන්න මොන ප්‍රාණද යොදා ගන්න පුළුවන්? අන්නේ ප්‍රාණ මගින් නිර්මාණය එළියට ලබා දීම තමයි මේ කියපු ප්‍රාණ 10න් සිද්ධ කරන්නේ. සිංහලට අනුව සත් ප්‍රාණ වලින්. අලංකාර වලින් සිද්ධ වෙන්නේ මොකක්ද එහෙනම්? අලංකාර වලින් සිද්ධ වෙන්නේ අපේ ප්‍රාණවත් බව ලබා දුන්නු කාව්‍ය නිර්මාණයට අලංකාරාත්මක බව ලබා දීම. සරලවම සඳහන් කරනවා නම් අපි දන්නවා මංගල්‍ය අවස්ථාවකදී මනමාලියක් සරස වෙන්නේ කොහොමද කියලා. මනමාලිය කියන චරිතය නිර්මාණය වෙන්නේත් සමාජයේ කාන්තාවන් අතරින්ම තමයි. හැබැයි ඇයට මනාලියක් කියන චේතනාව හිතට දාලා මනාලියකගේ தত্ত্বය ආරෝපණය කිරීම ගොඩක් වෙලාවට සමාන වෙනවා ඔය කියන සත් ප්‍රාණ වලට. හැබැයි මනාලිය කියන වචනාර්ථයේ දීලා ප්‍රාණවත් බව ඇති කරාට මදි. ඇයව මනාලියක් විදිහට හැඩගස්වන්නත් අවශ්‍යයි. අන්න ඒ වෙලාවට ලස්සන ලස්සන වස්ත්‍ර, ඒ වගේම ආභරණ, ඒ වගේම රූපලාවන්‍ය දේවල් මේ දේවල් මගින් ඇයව රූමතියක් බවට පත් කරනවා. මනාලියක් යන ජීවය ලබා දුන්නේ නම් සත් ප්‍රාණ වලින්. මනාලියව හැඩගැස්සෙව්වේ අලංකාර වලින්. ඒ වගේ තමයි කාව්‍යයක් තුලත් සිද්ධ වෙන්නේ ඒ කටයුත්තමයි. කාව්‍යයට ප්‍රාණය ලබා දෙන්නේ මොන තේමාවක්ද කියන එක සත් ප්‍රාණ වලින්. ඒ වගේ මේ තේමාව අලංකාරාත්මක කරගන්නේ අලංකාරවාදයේ හරහා අලංකාර භාවිතා කරලා. එහෙමනම් අපි බලමු මේ දෙවන පරිච්ඡේදය දිගහැරෙන කරුණු කාරණා මොනවාද
කියන එක. අලංකාර කෞසිරි අරණ අත් ලකරෝහු අද දක්වා විකපෙත් කැවන සියල් කියත පොහෝ සත්හු දේ. මේ කවිය ගොඩක් වෙලාවට සියබස් ලකරින් ඇහෙන ප්‍රශ්න ඇහෙන්නේ මේ පරිච්ඡේද තුනම නියෝජනය වෙන විදිහට. ඒ නිසායි පරිච්ඡේද තුන වෙන වෙනම සාරාංශගත කරලා ඔබට කියලා දෙන්නේ. එතකොට ඕන පරිච්ඡේදයක් පිළිබඳව අහුවොත් ඔබට උත්තර දී ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ පළවෙනි කවියෙන් සඳහන් කරන්නේ මොකක්ද? කාව්‍යෙහි ශ්‍රීය එළවන අර්ථයෝ අලංකාර නම් වෙති. මේ සියබස් ලකර කතුවරේ අලංකාර හඳුන්වා දෙන විදිහ. එම අලංකාරය අද දක්වාම ભેදයන්ට ලක් වෙමින් තිබේ. අවසානයක් නැහැ. ඒ සියලු අලංකාරයන් කතනය කරතොත් ලෝකෙහි කවුරුනම් පොහොසත් වෙද්ද? මොකද්ද මේ සරලවම කියන්නේ? මේකෙන් සරලවම අදහස් කරන්නේ කාව්‍ය ශ්‍රීය කියන එක ගෙනත් දෙන්නේ අලංකාර හරහා. කාව්‍ය ශ්‍රීය. ඒ කියන්නේ කාව්‍ය ශ්‍රී මං කලින් කිව්වා කාව්‍යයට ප්‍රාණය දෙන්නේ සත් ප්‍රාණ වලින්. ඒකට අලංකාරයේ ශ්‍රීයත්වය නැත්තම් කුමන ආර්ථයකින්ද කියන එක අර්ථ ගැන්වීමක් කරන්නේ අලංකාර හරහා. ස්වභාවෝක්ති අලංකාරයේ ඉඳන් සියලු අලංකාරය එකට අදාළ වෙනවා. එම අලංකාරය අද දක්වාම ભેදයන්ට ලක් වෙමින් තිබෙ වැදගත් කාරණාව මේක. ගොඩක් අය හිතාගෙන ඉන්නේ මෙච්චරයි අලංකාර තියෙන්නේ කියලා. නැහැ. අලංකාර වාදය සෑම දෙයක්ම වෙනස් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒ අලංකාර අතරට අලංකාර උපප්‍රභේදයක් එකතු වෙන්න පුළුවන් අලුතෙන්. සමහර වෙලාවට අලුතෙන්ම ප්‍රධාන අලංකාරයක් ගොඩනගෙන්න පුළුවන්. කාව්‍ය විචාරකයන්ට අනුව කාව්‍ය රස වින්දකයන්ට අනුව තමයි මේ කියන අලංකාර හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ ශක්‍යතාවය ඇති වෙන්නේ මේ විදිහට. එහෙනම් අපි කල්පනා කරලා බලන්නට ඕනේ කවියා කොහොමද අලංකාරයක් හඳුනාගන්නේ කියලා. ඔහුට ව්‍යංජනයක රස ඒ ව්‍යංජනයේ තොල දාලා බලලා තීරණය කරනවා වගේ කවිය රස විඳලා තෝරා බේරා ගැනීමේ හැකියාව තියෙන්නට ඕනේ. ඔහු කවිය විනිවිද දකින්නෙක් වෙන්නට ඕනේ. එහෙම වුණොත් තමයි ඔහුට කාව්‍ය සඳහා අලංකාරයක් අලුතෙන් ස්පර්ශ කරන්න පුළුවන්කම ලැබෙන්නේ, බිහි කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ගැටලුව තියෙන්නේ කාව්‍ය ලෝකයේ අය පිළිගනීද කියන එක. පිළිගන්නවා සර්ව සාධාරණ නම්. ඒත් ඉතින් ඔය එක්කෙනෙක් දෙන්නෙක් විවේචනය කරන්න පුළුවන්. ඒක ස්වභාවය. මේ කාව්‍ය ලෝකයේ විශේෂයෙන්ම තියෙන ස්වභාවය. සමහරලාට කාව්‍ය රචනා නැහැ. හැබැයි මහා ලොකු කාව්‍ය විචාරකයෝ. විචාරකයා කියන නම ලේබලේ ඉල්ලගෙන අනිත් අයගේ නිර්මාණවලට දොස් කියන එක, ಗುಣ කියන එක කර කර ඉන්නවා. ජීවන වෘත්තිය. එහෙව් කලාවක් කලා ශාස්ත්‍රයක් තුළ ඔබෙන් නිර්මාණය වෙන අලංකාරයක් නව අලංකාරයක් පිළිබඳව දෝෂයක් නොයනවා කියන්න බෑ. දෝෂ එනවා. හැබැයි අපට අනුන්ගේ දෝෂ වලින් වැඩක් නැහැ. තමන් කරන්නට ඕනේ සර්ව සාධාරණව ශාස්ත්‍රයටත් බලපෑමක් හානියක් කරන්නේ නැතිව ඒ කටයුතු උලුප්පලා පෙන්නන එක. සමහර විට ඔබ පෙන්වන්නේ උපමා අලංකාරයට තව ප්‍රභේදයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට දීපක අලංකාරයට ප්‍රභේදයක් ඔබ හඳුන්වලා දෙන්න පුළුවන්. ඒක වටිනවා. බෙහෙවින් මේක වටිනවා. එහෙම කියන්න හේතුව අත්දැකීම් ලැබපු අත්දැකීමක් එක්කයි මම එහෙම කියන්නේ. මමත් ඔය අලංකාර වලට ශෘංගාර රස අලංකාරේ අලුත් අලංකාරයක් හඳුන්වලා දුන්නා සමත්ත සිංහල අලංකාරය කියලා.
හැබැයි බොහෝ දෙනෙක් මැලෙවුණා. ඒක පිළිගන්න. හැබැයි බොහෝ දෙනෙක් ඒක පිළිගත්තා. ඒ වගේ තමයි ප්‍රභේද කිහිපයක්ම හඳුන්වලා දීලා තියෙනවා. මං ඒ නිසා අත්දැකීමෙන් දන්නවා ඒවට කවදාවත් 100%ක්ම ප්‍රශංසා එන්නේ නැහැ. ඒ නිසා මේ කියන කලින් අපි ඉගෙන ගත්ත ආචාර්යවරු මේ අලංකාර සොයාගෙන යනකොට ඔය වාගේ දෝෂාරෝපණයට ලක් වෙලා තියෙනවා. ඒක පාරමී අයගේ ශාස්ත්‍ර පිළි අරගත්තේ නැහැ. කෙසේ නමුත් ඔන්න අලංකාරවාදයේ තුල අලංකාර කියලා කියන්නේ නිරන්තරයෙන් වෙනස් වන දෙයක්. තියෙන හොයාගත්ත දේ වෙනස් වෙන්නේ නැහැ. අලුතෙන් හොයා ගන්නවත් එක්කම අලංකාරවාදයේ වෙනස් වීමට ලක් වෙනවා. ඊගවට ඒ සියලු අලංකාරයන් කතනය කරතොත් ලෝකේ කවුරු නම් පොහසත් වෙද්ද? මේ අලංකාර ඔක්කොම කියලා අවසන් කරන්න කවුද සමත් වෙන්නේ? කවුද දක්ෂයා වෙන්නේ? එහෙම කරන්න පුළුවන් නම් ඒක තමයි බෙහෙවෙන්ම වටින්නේ. නමුත් කාටවත් එහෙම කරලා ඉවර කරන්න හැකියාවක් නැහැ. මොකද මේ කාව්‍ය ලෝකයේ තුල ඕනෑ තරම් නිර්මාණ නාගතේ පහළ වෙන්න පුළුවන්. ඒ නිර්මාණ ASCII ඔබ නොදකින ඔබ අධ්‍යයනය නොකළ අලංකාරයන් හැංගිලා තියෙන්නට පුළුවන්. ඒ හැංගිලා තියෙන අලංකාරයන් ඉස්මතු කරලා ගන්නට තමයි මේ අවබෝධය ඔබට ලබා දෙන්නේ. එහෙමනම් ඔන්න අලංකාර පිළිබඳව කතුවරයා හඳුන්වා දුන්නේ ඔය විදිහට. ඔය පැහැදිලි කිරීම තමයි අලංකාරවාදයේ තුල අපට දැක් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. හොඳයි. මම හිතනවා අලංකාර ශාස්ත්‍රය පිළිබඳ හොඳ අවබෝධයක් ඔබට ලැබෙන්නට ඇති. ඔබ මේ වෙනකොටත් ඒ අධ්‍යාපනය ලබලා තියෙන නිසා ඔබට මන අවබෝධයකුත් ඇති. ඒ නිසාම මේ කියන කරුණු කාරණා ඔබ මතක තියාගන්න. ඔබේ දැනුම තව තවත් වඩා වර්ධනය කරගන්න කියලා සිහිපත් කරමින් ඊළඟ අවස්ථාවට අපි යොමු වෙනවා. අපි බලමු අපිට සාකච්ඡා කරන්න තියෙන කරුණු කාරණා මොනවද කියලා. වත්කමන් උවම් රූපක දීපක නම් පැවතුම් අකෙව් නම් ඇත් පෙළි අතතුරු නැසුදු ඇත්. මොකද කියන්නේ මෙතන? මෙතන කියනවා වත්කමන් උවම් මේ මොනවද මේ තියෙන්නේ? මේ තියෙන්නේ අලංකාර වාදයේ මගින් ඉස්මතු කරලා පෙන්නන අලංකාර ප්‍රභේදයන්. මේවා ප්‍රධාන ඒවා ටික. උපේවරේ මේවට ප්‍රභේද අනුප්‍රභේද තව තියෙනවා. මේ අලංකාර ශාස්ත්‍රයේ හමු වන ප්‍රධාන අලංකාර ටිකයි මේ පැහැදිලි කරන්නේ. එතකොට අලංකාර අපිට ගණනාවක් දැක් ගන්න පුළුවන්. අපි බලමු සිංහලයට ආවේනික අලංකාර ටික මොනවද කියලා. වත්කමන් උවම් රූපක දීපක නම් පැවතුම් අකෙව් නම් ඇත් ඊගවට පිළි අතතුරු නැසුදු ඇත්. බලමු. ස්වභාවෝක්ති අලංකාරය පළමුවෙන්ම හම්බෙන්නේ ස්වභාවෝක්ති අලංකාරය. මේ අලංකාරය උගන්වන පරිච්ඡේදයට අනුව ප්‍රධාන වශයෙන් අලංකාර දෙකයි ශාස්ත්‍රයේ පවතින්නේ. අලංකාර ශාස්ත්‍රයේ තුල පවතින්නේ අලංකාර දෙකයි. එකක් ස්වභාවෝක්ති අලංකාරය, අනිත් එක වක්‍රෝක්ති අලංකාරය. ස්වභාවෝක්ති අලංකාරය හැරෙනකොට අනිත් සියලුම අලංකාර අදාළ වෙන්නේ වක්‍රෝක්ති අලංකාරයට. එහෙනම් ඔන්න බෙදීම් දෙකයි. ඒ බෙදීම් දෙකෙන් පළමුවෙන් ස්වභාවෝක්ති අලංකාරය, ඉතිරි ටික ඔක්කොම අදාළ වෙන්නේ වක්‍රෝක්ති අලංකාරය තුලට. ඊගාට උපමා අලංකාරය, ඊට පස්සේ රූපක අලංකාරය, ඊට පස්සේ දීපක අලංකාරය, ආවර්ත්‍ය අලංකාරය, ආක්ෂේප අලංකාරය, අර්ථාන්තරන්‍යාස අලංකාරය, ඊගාට අනිත් අලංකාර ටික ඉතුරු විවතේ සම්බන්ධ වෙනවා. අපි බලමු. මෙතන ස්වභාවෝක්ති අලංකාරය කියන්නේ මොකක්ද? සරලව අපි සිහිපත් කරොත් එහෙම මේවා ගැන ඔබ අධ්‍යයනය කරලා තියෙනවා. ඔබට නැවත අධ්‍යයනය කරන්න අවශ්‍ය නම්
ප්‍රාචීන මධ්‍යම පන්තියේ දෙවන ප්‍රශ්න පත්‍රය යටතේ මේ දේශන මාලාව එහෙමම ඇතුළත් වෙලා තියෙනවා. ස්වභාවෝක්ති අලංකාරය කියලා කියන්නේ ಜಾති, ද්‍රව්‍ය, ගුණ, ක්‍රියා. මේ කියන නාම වර්ග වලට අදාළ වෙන යම් කිසි පුජ්‍යලයක් වෙන්න පුළුවන්, වස්තුවක් වෙන්න පුළුවන්. ඒ පුජ්‍යලයා හෝ වස්තුව නැත්නම් සත්‍යයක් වෙන්න පුළුවන්. ජීවය අජීව ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඒ තුල තියෙන ස්වභාවිකත්ව ලක්ෂණ ස්වභාවිකත්වයේ ඉක්මවා යන්නේ නැතුව වර්ණනා කිරීම තමයි ස්වභාවෝක්ති අලංකාරය කියලා කියන්නේ. එතකොට අපි දන්නවා ස්වභාවෝක්ති කතනයේ පහසු වැඩක් නෙවෙයි. අපි කියමුකෝ රෝස මලක් ගැන. ඒ රෝස මලට පිහිටලා තියෙන ඒ ආවේනික ලක්ෂණ වර්ණනා කරන්නට ඕනේ. ඒ ආවේනික ලක්ෂණ වර්ණනා කරන්න යනකොට සමාහට බැහැරින් යමක් ගන්න පුළුවන් වෙයි. හැබැයි සම්මත ඉක්මලා යන්න හැකියාවක් නැහැ. බැහැරින් නොගෙන ඉන්න තරමට බොහෝමත්ම හොඳයි. අපි කියමු රතු රෝස මලක් කියනවා කියලා. ඒට ආවේනික ලක්ෂණ තමයි රතු පැහැය. එතකොට උපමාවෙන් පාවිච්චි කරලා කියන්න බෑ. ඊගාට රෝස මලට සුගන්ධයක් ආවේනිකයි. සුවඳ ගැන වර්ණනා කරන්න පුළුවන්. ඊගාවට ඒ මලේ තියෙන පුංචි බව හෝ විශාලත්වය ගැන වර්ණනා කරන්න පුළුවන්. ගුණ ස්වභාවෝක්තිය. ඊගාට නටුව ගැන වර්ණනාවක් කරන්න පුළුවන් ඔබට. මේ විදිහට ඒ මලට ආවේනික ගති ලක්ෂණ වෙන වෙනම වර්ණනා කිරීම ස්වභාවෝක්ති අලංකාරය වෙනවා. හැබැයි ස්වභාවිකත්වයේ ඉක්මවා යන්න බෑ. ඊගවට උපමා අලංකාරය. උපමා අලංකාරයකදී සිද්ධ වෙන්නේ උපමා උපමේය දෙදෙනාගේ සහ සම්බන්ධතාවය උපමා වාචකය හා සාධාරණ ධර්මතාවය ගලපමින් සිදු කිරීම තමයි උපමා අලංකාරය කියලා කියන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් නාදලුවන් ඔබ සුරතල් රද්දතොලි. මේ ප්‍රකාශය තුළ නාදලුවන් ඔබ සුරතල් රද්දතොල උපමා බවට පත් වෙන්නේ නාදලු. උපමේය බවට පත් වෙන්නේ දෙතොල. සාධාරණ ධර්මතාවය බවට පත් වෙන්නේ රත්. දෙතොල් දෙකත් එහෙම නැත්නම් දෙතොල් රතු පාටයි නාදලුත් රතු පාටයි. ඒ දෙකටම ආවේනික පොදු ධර්මතාවය තමයි රත් පැහැය. උපමා වාචක නිපාතේ තමයි වන්. මේ විදිහට උපමා උපමේය සහ සම්බන්ධතාවය ගොඩනගා දීම තමයි එහෙනම් උපමා අලංකාරයෙන් සිද්ධ වෙන්නේ. ඊගාට රූපක අලංකාරය. රූපක අලංකාරය මගින් සිද්ධ වෙන්නේ ඔබේ වත සඳ වැනි කියපු කාරණාව ඔබේ වත සඳ නැත්නම් සඳ වත කියලා සංක්ෂිප්ත සාරාංශගත කරලා කියන එක. රූපක අලංකාරයත් උපමා අලංකාරයටම සමානයි. හැබැයි උපමා අලංකාරය වගේ සාධාරණ ධර්මතාවයේ එළියට පේන්නේ නැහැ. ඒ වගේම තමයි පොදු වෙච්ච ඒ නිපාත පදේ උපමා වාචක නිපාත පදේ පේන්නට නැහැ. සඳක් වැනි වත සඳ වත සොමි සඳ වැනි වත උපමා අලංකාරය. සොමි සඳ වැනි වත සාධාරණ ධර්මතාවයේ සෞම්‍ය බව සොමි වැනි උපමා වාචකයේ උපමා උපමේය සඳ සහ මුහුණ වත. ඒකම කියනවා සඳ වත කියලා. දැන් අපිට සාධාරණ ධර්මතාවය පේන්නේත් නැහැ. උපමා වාචකයේ පේන්නේත් නැහැ.
දීපක අලංකාරය. දීපක අලංකාරයේදී සිද්ධ වෙන්නේ වචනයක් කාව්‍ය නිර්මාණයක මුල මැද අග කියන ඕනෑම තැනක ಜಾති ද්‍රව්‍ය ගුණ ක්‍රියා ඔය කියන ඕනෑම වචනයක් ගෙදිලා ඒ කාව්‍ය නිර්මාණය බබලීමට පත් කරනවා නම් එතන තියෙන්නේ මොකක්ද? දීපක අලංකාරය. උදාහරණයක් විදිහට කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් නැගේ පිරිපුන් දරුවන් වැඩුනේ බලෙනියගේ ඒකල ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ එපා එපා මස් කන්නට කිරි අම්මාගේ. මේ කාව්‍ය පද ටික තුල කොතනකවත් කිරි දෙන වැසියක් පිළිබඳව සඳහන් වෙන්නේ නැහැ. බාන මුලින් මොකද කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් නැගේ. කිරි දීලා තියෙන්නේ දරුවන්ට ඇගේ ශරීරේ ලේ කිරි කරලා. ඒවා බීලා තමයි පිරිපුන් දරුවන් වැඩුණේ බලයෙනියගේ. ඇගේ බලයෙන් තමයි සවිශක්තිමත් දරුවෝ හැදුනේ වැඩුණේ. ඒකල ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ. ඒකල ගුණ දන්නේ නැති හිස් මිනිසුන් පාපතර මිනිසුන් වාගේ. එපා එපා මස් කන්නට කිරි අම්මාගේ. මස් කන්නට එපා අපේ කිරි අම්මාගේ. මේ වචන තුල මේ කාව්‍ය පද පෙර තුල අවසානයේ මෙනවා වචනයක් කිරි අම්මා කියන වචනේ. දැන් ওই කිරි අම්මා කියන වචනේ පැත්තකින් චුට්ටක් තියන්න. දැන් බලමු. කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් නැගේ. පිරිපුන් දරුවන් වැඩුණේ බලෙනියගේ. ඒකල ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ එපා එපා මස් කන්නට. දැන් බලන්න අර කියපු පද පෙරි ඔක්කොම අපිට වැටහෙනවා. හැබැයි අවසානයේ තියෙන එපා එපා මස් කන්නට කියලා විතරයි. එතකොට මේ කවිය අර්ථයෙන් තොර වෙනවා. අර්ථයෙන් පරිබාහිර වෙනවා. කොච්චර ගැලපුවත් මුලින් ඉඳන් අගට කොච්චර ගලපන්න උත්සාහ කරත් උත්තරය හම්බ වෙන්නේ නැහැ අපිට. හැබැයි කිරි අම්මා කියන වචනේ පාවිච්චි කරපු ගමන් අපට උත්තරය හම්බ වෙනවා. ඒ තමයි කිරි දෙන වැසිය, එළවැසිය. එතකොට මේ කියන වචනය නිසා තමයි ඔන්න මුළු කවියම අලංකාරාත්මක උනේ. අන්න ඒ විදිහට කවිය මුල මැද අග තුන් තැනින් කොතනක හෝ ಜಾති ද්‍රව්‍ය ගුණ ක්‍රියා ආදී නාම පදයක් අසුරු කරගෙන ගොඩ නැගෙන අලංකාරයට කියනවා දීපක අලංකාරය කියලා. ඊගාට ආවෘත්‍ය අලංකාරය. ආවෘත්‍ය අලංකාරය කියලා කියන්නේ එකම කාරණාව නැවත නැවත කියන එක. එතකොට ආවෘත්‍ය අලංකාරයේ බෙදීම් තියෙනවා. අර්ථාවෘත්ති, පදාවෘත්ති මේ විදිහට එකින් එකට ප්‍රභේද තියෙනවා. ඒ කියන්නේ පද ආවර්තනය කරන්න පුළුවන්, නැවත නැවත කීමට සලස්වන්න පුළුවන්. ඊගාවට අර්ථය ආවර්තනය කරන්න පුළුවන්, නැවත නැවත ඇසීමට සලස්වන්න පුළුවන්කම තියෙන එක ආවෘත්‍ය අලංකාරය. ආක්ෂේප අලංකාරය, අර්ථාන්තරන්‍යාස අලංකාරය ආදී අලංකාරයනොත් ඒ විදිහටම අලංකාර ශාස්ත්‍රය නියෝජනය කරනවා. අපි බලමු තා මොනවද තියෙන අලංකාර වර්ග කියලා. මේ බලන්න. වැතිරේක විභවුන් සමාස අතිශය නම් ආයල සිතවිලි දුහේ පියුම් ලව පිළිවෙල නම්. මේ මොන අලංකාර ගැනද කියවේ? ව්‍යතිරේක අලංකාරය, විභාවන අලංකාරය,
සමාසෝක්ති අලංකාරය, අතිශයෝක්ති අලංකාරය, උත්ප්‍රේක්ෂ අලංකාරය, හේතු අලංකාරය, සූක්ෂම අලංකාරය, ශ්ලේෂ අලංකාරය, ක්‍රම අලංකාරය. මෙතන අලංකාර 9ක් ගැන කියනවා. මොනවද තියෙන්නේ? එකක් ව්‍යතිරේක අලංකාරය. ව්‍යතිරේකණය කිරීම. මේක තරමක් මේ විදිහට උගන්වන්න අපහසුයි. විභාවනා අලංකාරය. අර්ථය, ශබ්දය විභාවනය කිරීම. ඊගාවට සමාසෝක්ති අලංකාරය. සමාසෝක්ති අලංකාරය සමානයි ගොඩක් වෙලාවට ඕජෝ ගුණයට. ඕජෝ ගුණයෙන් සිද්ධ කරන්නේ සමාස පද බහුල කිරීම. සමාසෝක්ති අලංකාරයෙන් කරන්නේ පද සමාසෝක්තිය සහ අර්ථ සමාසෝක්තිය. ගොඩාක් කියන්න ඕන විස්තර කෙටි කරලා කියනවා. දීර්ඝව කියන්න තියෙන කාරණා කෙටි කරලා කියනවා. සඳක් නම් බැස යන්න තිබුණා. හඬන අහසට අඳුරදී. ඒ වචන ටික බලන්න. දීර්ඝ කාලයක් පුරාවට කියන්න ඕන කාරණා විස්තර ගොඩාක් ශනිකව කියනවා. මම සඳක් වෙලා හිටියනම් බැහැලා යන්න තිබ්බා. හඬන අහසට අඳුර දීලා. හඬන අහස තමයි පෙම්වතිය. පෙම්වතිය බලාගෙන ඉඳිදි පෙම්වතා යන්නයි සූදානම. ඔය පෙම්වතා කියනවා මම යන්නේ නැහැ. මම සඳක් නෙමෙයි එහෙම යන්නේ. අඬා ඉන්නකොට විස්තර ලොකු විස්තරයක් ශනිකව කියලා ඉවර කරනවා. එතකොට ඒ තුළ තියෙන සමාසෝක්ති අලංකාරය කියන්නේ අර්ථ සමාසෝක්ති. අර්ථය හකුලවන. හකුලව ප්‍රකාශ කරනවා. ඊගාට අතිශයෝක්ති අලංකාරය. අතිශෝක්ති අලංකාරය මගින් සිද්ධ කරන්නේත් මොකක්ද? අතිශෝක්තිය කියලා කියන්නේ තියෙන එහෙම නැත්නම් අපි කියන ලෝක සම්මතය අතිශයින් මික්මවලා. ඒ කියන්නේ ප්‍රමාණයත් අතික්‍රමණය කරලා අප්‍රමාණ ලෙස වර්ණනා කරලා තියෙනවා නම් ඒක අතිශෝක්ති අලංකාරයේ බවට පත් වෙනවා. ඊගාට උත්ප්‍රේක්ෂණියත් ඒ වගේ, හේත්ව අලංකාරයත් ඒ වගේ, සූක්ෂම අලංකාරයත් ඒ වගේ, ලේෂ අලංකාරේ, ක්‍රම අලංකාරේ මේවත් ඒ වගේ අලංකාර එකට එක වෙනස්. හැබැයි මේ උත්ප්‍රේක්ෂ අලංකාරයයි, හේත්ව අලංකාරයයි, සූක්ෂම අලංකාරයයි මේ තුනම ළඟ ළඟ යන අදහස් තියෙන. ඒ කියන්නේ අර්ථයේ ලොකු වෙනසක් නැහැ. අර්ථය බොහෝම සමීපයෙන් තමයි ස්පර්ශ කරමින් වෙනස් වෙලා යන්නේ. උදාහරණයක් විදිහට උත්ප්‍රේක්ෂ අලංකාරයේදී කරන්නේ කරුණු කියන එක. හේතු අලංකාරයේදී සිද්ධ කරන්නේ හේතු කියන එක. සූක්ෂම අලංකාරයේදී කියන්නේ ඉඟි දෙන එක. ඒ හැර මට කියන්න වචන නෑ මේ වෙනස හඳුන්වලා දෙන්න. කරුණු කියනවා හේතු කියනවා. හැබැයි හේතු නෙමෙයි මෙතන. කරුණු හේතු වෙන්නේ නෑ. හේතු කියනවා ඉඟි දෙනවා. සූක්ෂම අලංකාරය. ඔක්කොම එළියට දෙන ඒවා තියෙන්නේ. කරුණුත් එළියටයි දෙන්නේ. හේතුත් එළියටයි දෙන්නේ. ඊගාට ඉඟිත් දෙන්නේ එළියට. සූක්ෂම අලංකාරය. සූක්ෂම කියන වචන තුලම ඒ අදහස තියෙනවා. හැබැයි එකක්වත් හංගන්න බෑ. කරුණුත් හංගන්න බෑ. හේතුත් හංගන්න බෑ. ඉඟිත් හංගන්න බෑ. හංගන්න නැතුව එළියට දෙන්න ඕනේ. ඒවා කරුණු බව වැටහෙනකොට ඒක උත්ප්‍රේක්ෂ අලංකාරය වෙනවා. හේතු බව වැටහෙනකොට හේතු අලංකාරය වෙනවා. ඉඟි බව වැටහෙනකොට ඒක සූක්ෂම අලංකාරය වෙනවා. මේ තමයි අලංකාර ශාස්ත්‍රයේ තියෙන වෙන් කරලා හඳුනගන්න පහසු නැති අලංකාර තුන. ගොඩක් වෙලාවට සමීප ස්පර්ශයන් තමයි ලබන්නේ.
සමීප අවස්ථා තමයි නියෝජනය කරන්නේ. ඊගාට ලේශාලංකාරය, ක්‍රමාලංකාරය මේවත් මේ කියන අලංකාර ශාස්ත්‍රයේ එන පෙරලිකාර අලංකාර ටිකක්. ඊගාවට මේ බලන්න පිය රසවත් හේවි පරියා සමාහිතනම් උදත්තානම් පිලි නැව් සෙලෙසත් දෙසස් සමයෝ. මේ කවිය තුලත් අපට මේ කියන ලක්ෂණය දැක් ගන්න පුළුවන්. කියන්නේ කාව්‍ය අලංකාර. මෙතන 10ක් සඳහන්ලා තියෙනවා. මොනවාද? ප්‍රයෝලංකාරය, ප්‍රයෝග දැක්වීම. රසවත් නම් අලංකාරය. මෙන්න මේ රස අලංකාරය තමයි කාව්‍ය ලෝකයේ වගේම නාට්‍ය ලෝකයේ මේ හැම තැනම පෙරලියක් සිද්ධ කරන අලංකාරය. ශෘංගාර රස අලංකාරයෙන් පටන් ගත්තාම අලංකාර 8ක්, ප්‍රභේද 8ක් මේ සඳහා නියෝජනය වෙනවා. නාට්‍යදී එකක් වැඩි වෙනවා, නවනලු රසය කියලා හඳුන්වන්නේ ඒක. අලංකාරවලදී තියෙන්නේ 8යි. නාට්‍යවලදී තමයි 9ක් අපට හම්බ වෙන්නේ. එතකොට ශෘංගාර රස අලංකාරය, සම්භෝග ශෘංගාරය, විප්‍රලම්භ ශෘංගාරය මේවා වර්ණනා කරපුවාම ඒවා අදාළ වෙන අලංකාරය තමයි ශෘංගාර රස අලංකාරය. පොදුවේ ගත්තොත් රසවත් නම් අලංකාරයවත් රස අලංකාරය. කරුණා රස අලංකාරයේ තියෙන, බීභත්ස රස අලංකාරයේ තියෙන, ඊගාට අද්භූත රස අලංකාරයේ තියෙන, භයානක රස අලංකාරයේ තියෙන, මේ විදිහට රස අලංකාර 8ක් පවතිනවා. මේකෙන් භයානක රස අලංකාරය දෘශ්‍ය කාව්‍ය වලින් තොරව ගොඩනගා ගන්න පුළුවන්ද කියන ගැටලුව කෙනෙකුට මතුවෙන්නට පුළුවන්. ගද්‍ය කාව්‍ය වල එහෙම ඔය අඟුලිමාල චරිතය වර්ණනා කරනකොට, නාලාගිරි කතාවේදී දක්වනකොට මිනිසුන්ගේ සිත් කුතුහලයෙන් දෝලණයට පත් කරවන්නේ මේ භයානක රස අලංකාරය. භයානක රස අලංකාරය එහෙම කරන්නේ. ඒ වගේම පද්‍ය නිර්මාණ වලත් අර්ථයෙන් භයානක බව උද්දීපනය කරන්න පුළුවන්. සංගීතයනොත් භයානක බව මවන්න පුළුවන්. ඒ ගීතණු නිර්මාණ හරහා. එහෙම ගීත අපේ ගීත ලෝකයේ තුල තියෙනවා. සංගීතයේ මගින් භය ඇති කරන එක. ගුණදාස කපුගේ මහත්මයා ගායනා කරන උලලේනෝ ගීතය ඒ වගේ ගීතයක්. ඒක මේ දවල් 2ට 3ට ඇහුවට බය හිතෙන්නේ නැහැ. රාත්‍රියේ 15 හුදකලාව ඒක හොඳට අහලා බලන්න. ඒ වගේ ගීත තව කිහිපයක්ම තියෙනවා. භයානක බව, භයානක රසය එළියට දෙන. කවිත් එහෙම නිර්මාණ අපට හම්බ වෙනවා. කාව්‍ය නිර්මාණ ගොඩක් වෙලාවට භයානක පැත්ත කියන්නට උත්සාහ කරන්නේ නැහැ. නමුත් භයානක පැත්ත කියවන අවස්ථා ඔබට කලාතුරකින් නමුත් හම්බ වෙනවා. දකින්න ලැබෙනවා. ඒ වගේ අවස්ථාවක් තමයි කෞසලමිනේ එන කුසරජු පිළිබඳව කරන වර්ණනාවේදී සත් රජවරුන් කොහොමද බිය වුනේ කියන එක වර්ණනා කරලා තියෙන කාරණාව. ඒකෙන් අපිට පැහැදිලි කරගන්න පුළුවන් භයානක රසය කියන්නේ රසාලංකාරයක්. ඒ රසාලංකාරයේ ගොඩක් වෙලාවට විවිධ ප්‍රාණ වර්ග එකතු කරන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රසාද ගුණේ ඉඳන් ඕනම ගුණයක්, මාධුර්ය ගුණේ ඉඳන් ඕනම ගුණයක්. ඊගවට අහංකාරාලංකාරය වචනාර්ථයෙන්ම ඔබට යමක් වැටහෙනවා. එතකොට අහංකාරාලංකාරය. පර්යෝක්ත්‍ය අලංකාරය ඊළඟ අලංකාරය. ඊගාට සමාහිත අලංකාරය. උදත්ත අලංකාරය. ප්‍රතික්ෂේප අලංකාරය. මේ ප්‍රතික්ෂේප අලංකාරය ගොඩක් වෙලාවට ප්‍රතික්ෂේප කිරීම අපට දක් ගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් මේ විදිහට ගත්තොත් එහෙම අපි අර දීපක අලංකාරයට ගත්ත කවියත් එහෙම පුළුවන්. ගීතයක්. කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් නෑගේ
පිරිපුන් දරුවන් වැඩුනේ බලෙනියගේ ඒකල ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ එපා එපා මස් කන්නට කිරියම්මාගේ ප්‍රතික්ෂේප අලංකාරය එපා එපා මස් කන්නට ප්‍රතික්ෂේප කරනවා එපා එපා මස් කන්නට ප්‍රතික්ෂේප කරනවා ඒකට කියනවා ප්‍රතික්ෂේප අලංකාරය කියලා එකවරක් ඔබට මා එපා නම් සිය දහසුන් වාරයක් එපා ඔබ මට එපා ඒ ගීතයත් බලන්නකෝ ප්‍රතික්ෂේප කරනවා එකවරක් ඔබට මා එපා නම් පෙම්වතිට එපා දෙන එකපාරයි සිය දහස් වාරයක් ගුණ කරලා ගන්න තියෙන ගාන සිය වතාවක්වත් දහස් වතාවක්වත් නෙමෙයි කියන්නේ 100,000ක් ඒ කියන්නේ ලක්ෂය වතාවක් සිය දහස් වාරයක් දෙවරක් එක දෙකයි කියලා එහෙමනේ ගණන් කරන්නේ අපි ගණන් හදනකොට දෙවරක් එක දෙකයි දෙවරක් දෙක හතරයි ඒ වගේ සිය වරක් 1000 ඒ කියන්නේ ලක්ෂයක් ලක්ෂය වතාවක් එපා ඔබ මට එපා ප්‍රතික්ෂේප කරනවා ප්‍රසිද්ධියේම ඒ ප්‍රතික්ෂේප අලංකාරය ගීතවල කාව්‍ය ඕනම නිර්මාණයක් තුළ මේ අලංකාර රිංගගෙන ඉන්නවා ගීත රචකයා හැබැයි ඔක්කොම හිතලානේ මේ ගීතේ රචනා කරන්නේ ගීත විචාරකයා ඒව හඳුනාගන්නේ ගීත රචකයා කරන්නේ ගීතේ රචනා කරන එක ඔහුට පද පෙළක් පමණයි ඔහු මම් ප්‍රතික්ෂේප අලංකාරය ගොඩනගනවායි කියලා එහෙම පද පෙළ ගලපන්න එහෙම කවදාවත් සින්දු හදන්නත් බෑ කවි හදන්නත් බැරුව යනවා ගොඩක් වෙලාවට ප්‍රබන්ධාත්මක නිර්මාණ කරනකොට ඕනම රචකයෙක් ඒ ග්‍රන්ථයට නාමය යොදන්නේ පස්සේ ඇයි මුලින්ම ග්‍රන්ථයට නම යොදලා ග්‍රන්ථය ලියන්න ගියොත් කවදාවත් ලියලා ඉවර කරගන්න වෙන්නේ නැහැ එහෙනම් ගොඩක් වෙලාවට කරන්නේ නව කතාවක් ලියුවත් කෙටි කතාවක් ලියුවත් ඒක ලියලා ඉවර වෙලා තමයි සුදුසුම නම යෝජනා කරන්නේ කතාවේ නමට. ඒ නිසා ඕනෑම දෙයක් තුල කිනම් වූ අලංකාරයක් රිංගගෙන ඉන්න පුළුවන්. ශ්ලේෂ අලංකාරය. ශ්ලේෂ කියපුවාමත් ඒ වගේම අලංකාරයක්. මම මෙහෙම පැහැදිලි කරන්න පුළුවන් අලංකාර විතරයි පැහැදිලි කරන්නේ. ඊට පස්සේ විශේෂ අලංකාරය. විශේෂ අලංකාරය. විශේෂ කොට දක්වනවා. විශේෂ කරනවා. විශේෂ කරනකොට පිරිසක් අතරින් කෙනෙක් විශේෂ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ ජීවිතේ කවුරු හරි විශේෂ වෙන්න පුළුවන්. මේ විදිහට විශේෂ කරලා දක්වනවා. විශේෂ වෙන්නේ අපිට ගොඩක් වෙලාවට කවුද? අම්මයි තාත්තයි විශේෂ වෙනවා. ඊගාවට පෙම්වතාට පෙම්වතිය විශේෂ වෙනවා පෙම්වතියට පෙම්වතාව විශේෂ වෙනවා. මේ කොහොම බැලුවත් අන්න ඒ වගේ විශේෂ අවස්ථාවක් පිළිබඳව කරන වර්ණනාව විශේෂ අලංකාරය. නුග සෙවණක් සේ ඔබට සෙවණ සදන්නම් ලඳුනි මද පවණක් සේ ඔබට සිසිල සදන්නම් ලඳුනි මේ පද පෙළ දිහා පොඩ්ඩක් බලන්න. මෙතන පෙම්වතිය Tamanට විශේෂයි. විශේෂ කරලා කියනවා. නුග සෙවණක් සේ ඔබට සෙවණ සදන්නම් ලඳුනි. විශේෂයි. මේ වර්ණාව නැත්නම් මේ සේවය නැත්නම් මේ පෙම්වතිය වෙනුවෙන් දෙන්න බලාපොරොත්තු වෙන දේ හරිම විශේෂයි. ඇය වෙනුවෙන්. මොකද්ද මේකෙන් අදහස් කරන්නේ? උපරිම ආරක්ෂාව ලබා දෙන්නම් කියන එක. මද පවණක් සේ ඔබට සිසිල සදාන්නම් ලද. මන්ද මාරුතයක් ඇවිල්ලා ශරීරය හැපෙනකොට
පුදුමාකාර සනීපයක් ශරීරෙට දැනෙනවා. අන්න ඒ වගේ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ජීවිතේ මං හදලා දෙන්න. විශේෂ කරලා කියන්නේ පෙම්වතියට. ඒකට කියනවා විශේෂ අලංකාරය. ඒ අලංකාරي ගොඩනගෙන්නේ සිව්පද විරිතකින්ද, දෙපද විරිතකින්ද, ගේ විරිතකින්ද, දසපද සැහැල්ලකින්ද, නිසඳස් කාව්‍ය නිර්මාණයකින්ද, ගීතයකින්ද, දෘශ්‍ය කාව්‍යකින්ද, රැප් එකකින්ද කියන එක අදාළ නැහැ. ඔය කියන ලක්ෂණේ තියනවා නම් ඒක විශේෂ අලංකාරය. ඊගාට තුල්ල යෝගිතා අලංකාරය තුලණය කරනවා. සුදුසු නුසුදුසු බව. සුදුසු නුසුදුසු බව තුලණය කරනවා. කිරණම් කියලා කියන්නේ කිරණම් මල්ලා බලනවා. ඒකත් අලංකාරයක්. ඉතින් මෙන්න මේ විදිහට ඊළඟ අලංකාර 10 නාමකරණයට ලක් වෙලා තියෙනවා. එහෙනම් අපිට ඒ කියන අලංකාරයත් පැහැදිලි කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේ කියන අලංකාර 10ත් ওই විදිහට සරලව. ඊගාට බලමු. මේ බලන්න. විරුද්ධත් නොපත් වැනුම් වැජ වැනුමු දු නිදසුන් සහ කියමන් පෙරළුම් පිළි ආසිමුසු හැඟුම්. මොකද කියන්නේ? විතරත් අලංකාර 9ක් ගැන කියනවා. ඉස්සෙල්ලාම 7යි, ඊට පස්සේ 9යි, ඊට 16යි, ඊට පස්සේ 10යි 26යි. දැන් 9ක් ආයේ කියනවා. එතකොට 35යි. මේ 35න් 33යි සියබස් ලකරේ සංග්‍රහ කරලා තියෙන්නේ. විරුද්ධාර්ථ අලංකාරය එකක්. විරුද්ධාර්ථ අලංකාරය විරුද්ධ බව ප්‍රකාශ කරනවා. විරුද්ධ බව ප්‍රකාශ කරන ගීත ඕනෑ තරම් තියෙනවා. නව මේ ගීත කලාව තුලත් අප්‍රස්තුත අලංකාරයේ ගවට අප්‍රස්තුත අලංකාරයත් ඒ වගේ ප්‍රස්තුත කියලා කියන්නේ ප්‍රස්තුති දක්වනවා කියන්නේ එහෙම වෙන්න සිදුවීම වෙන්න හේතු කාරණා කියනවා. අප්‍රස්තුත අලංකාරය කියලා කියන්නේ හේතුවක් නොවන ලෙඩිහෙට සිදුවුනේ කොහොමද කියන එක පැහැදිලි කරනවා. ඔබතෝ කෝටික ප්‍රශ්න කියන්නේ. ඒ අදහස. ව්‍යාජස්තුති. ව්‍යාජස්තුති කියපුවාම අර අනුප්පිය භාණ්ඩලාගේ ස්වභාවයේ වර්ණනා. ඊගාට නිදර්ශන අලංකාරය උදාහරණ කියනවා. අර හේතු කිවිල්ලයි උදාහරණ කියලා කියන දෙකක්. මේ එක එක ළඟ යන හරිම අමාරුවෙන් තෝරලා බේරලා ගන්න තියෙන අලංකාර තියෙන නිදර්ශන කියනවා. නිදර්ශන අලංකාරය කොළොම් තොට නැත මහලු වී අවන් හල නැත පැරණි වී එදා හඳමයි අදත් යෞවනයේ එහෙත් අප දෙදෙනා බලන් කැඩපත සොඳුරියේ. හේතු කියන වයසට ගිහිල්ලා මේ බලන්නකෝ වයසට ගිහිල්ලා අපි මෙන්න මේ හේතු උඩ හේතු තුනක් කියවා. ඒක පැහැදිලි. ඊගාවට නිදර්ශන අලංකාරය සහ කතන අලංකාරය සංවාදාත්මක ස්වභාවයෙන් ගොඩක් වෙලාවට මේ ලක්ෂණ දකින්න පුළුවන් යුග ගීවල. යුග ගීවල මේ කියන අලංකාරය දැක් ගන්න පුළුවන්. ඊගාට පරිවෘත්ති අලංකාරය. ඒත් සම්පූර්ණයෙන්ම ආවර්තනය කරලා ඒක මෙතන පැහැදිලි කරන්න ටික අපහසුයි. සිදු කරන අලංකාරය. ඊගායක ආශිර්වාද අලංකාරය. සියක් ආයුගෙන සියක් ආයු ලැබ මගෙත් ආයුගෙන මටත් වඩා කල ඔබ ජීවත් වේවා. ආශිර්වාදය. ඒකත් අලංකාරයක්. ආශිර්වාද අලංකාරය. මිශ්‍රය අලංකාරය. මිශ්‍රය අලංකාරය කියලා කියන්නේ මේ අලංකාර කිහිපයක් එකට මිශ්‍ර වෙලා තියෙන්න පුළුවන්. සමහරවල් රූපක දීපක මිශ්‍ර වෙන්න පුළුවන්. කලින් කියපු විදිහට කිනම් හෝ විදිහකට
මිශ්‍ර වෙලා තියෙන්න පුළුවන්. භාවිත අලංකාරය. භාවිත අලංකාරය කියලා කියන්නේ භාවිත ස්වභාවයන් පිළිබඳව සිදු කරන අලංකාරය. ඒකත් මෙතන පැහැදිලි කරන්න තරමක් අපහසුයි. ඉතින් මේ විදිහට අලංකාර 35ක් මේ දෙවන පරිච්ඡේදයේදී අපට හඳුන්වලා දෙනවා. ඒ අලංකාර ඔක්කොම අපි හඳුනා ගන්නේ අලංකාර ශාස්ත්‍රයේ තියෙන අලංකාර වාදය තුළ තියෙන අලංකාර ප්‍රභේදයන් හැටියටයි. ඊළඟට මේ බලන්න මුළු අලංකාර ප්‍රමාණය 35යි. ඒක මම මේ අතර පැහැදිලි කරා. මේ අලංකාර 35ම නාමික වශයෙන් ඒ වගේ යම් යම් අලංකාර මෙතන පැහැදිලි කරන්න පුළුවන් ඒවා ටික පැහැදිලි කරලා දුන්නා. සියබස් ලකරෙහි අලංකාර 33යි සඳහන් වෙන්නේ. මේ 35න් 33ක් සඳහන් වෙනවා, දෙකක් සඳහන් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි භාෂාවට සිංහල භාෂාවට ආවේනිකව මේ කියන අනික් කාරණා දෙක පිළිහිටලා තියෙන නිසා. ඊගාවට මෙහෙම කියනවා. මෙබස් ලකුණු ලකලු ලකර මුලරුවන් රැස් කලහොත් සිත් මදෙසි සිරිමත් නොවන්නෝ කවුරු. මේකත් වැදගත් ප්‍රකාශයක් කතුවරයා කරන ශබ්ද ලක්ෂණ හේවත් විහරණයෙන් උපපෝෂිත නැත්නම් උපශෝභිත මේ අලංකාර සමූහ නම් වූ රුවන් රාශිය සිතෙහි පිහිටුවා ගත්තා හු නිසකින් ශ්‍රී සම්පත්තියටපත් වේ. මොකද්ද මේ ශ්‍රී සම්පත්තිය? ශ්‍රී සම්පත්තිය තමයි කවියෙහි කෙල පැමිණි බව. මොකද්ද කියවේ? ශබ්ද ලක්ෂණ හේවත්. ශබ්ද කියන්නේ මෙතන පද. ප්‍රකෘති ශබ්ද ප්‍රකෘති කියලා තියෙන්නේ. ශබ්ද කියන්නේ මෙතන පද. මේ ශබ්ද ගොඩනගන තාලය කියලා දෙන්නේ ව්‍යාකරණ වලින්. අන්න ඒ ව්‍යාකරණ දැනුමෙන් ශෝභිත වෙච්ච නැත්නම් බබලන ඒකටම මිශ්‍ර කරගත්ත අලංකාර සමූහය නම් රුවන් රාශිය දරා සිටින්නා වූ කොහෙද සිතේ? ඒ කියන්නේ මතක ශක්තිය තියෙන පුජ්‍යලයා ස්වභාවයෙන්ම ශ්‍රී සම්පත්තියට පත් වෙනවා. ඒ කියන්නේ හොඳ කවියෙක් කාව්‍ය නිර්මාණයක බවට ඔහුපත් වෙනවා. ඔහුගේ ගමන වළක්වන්න කාටවත් හැකියාව නැහැ. අලංකාර පිළිබඳ දැනුම තිබ්බට මදි. ව්‍යාකරණ පිළිබඳව දැනුම අවශ්‍යයි. ව්‍යාකරණ පිළිබඳ දැනුම තිබ්බටත් මදි. අලංකාර පිළිබඳව දැනුම අවශ්‍යයි. මේ දෙකම එකතු වුණු තැන තමයි මේ කියන ශ්‍රී සම්පත්තිය උදා වෙන්නේ. එහෙනම් අපට පැහැදිලි මේ කියන අලංකාර ශාස්ත්‍රය තුළ අපිට හොඳ අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා කාව්‍ය නිර්මාණයට. ඒ වෙනුවෙන් තමයි කතුවරයා දෙවන පරිච්ඡේදයේම වෙන් කරලා තියෙන්නේ. මේ විදිහට අලංකාර 35යි කියලා තිබ්බට සියබස් ලකරේ තියෙන අලංකාර 33යි කියලා කිව්වට මේ වගේ ප්‍රභේද අතිශයින් විශාලයි. ස්වභාවෝක්ති අලංකාරයේ නම් තියෙන ප්‍රභේද 4යි. ಜಾති ස්වභාවෝක්ති අලංකාරය, ද්‍රව්‍ය ස්වභාවෝක්ති අලංකාරය, ගුණ ස්වභාවෝක්ති අලංකාරය සහ ක්‍රියා ස්වභාවෝක්ති අලංකාරය. මේ ප්‍රභේද 4 විතරයි තියෙන්නේ. හැබැයි උපමා අලංකාරය ගත්තොත් උපමා අලංකාරය කියන්නේ එක අලංකාරයක්. ඒ උනට ප්‍රභේද තියෙනවා 35ක්. ප්‍රභේද 35ක් තියෙනවා. ඊටත් එහා යන සමහර මූලාශ්‍රවල සමහර ග්‍රන්ථවල ඊටත් එහා යනවා. අපිට තාමත් උපමා අලංකාර හොයාගන්න පුළුවන්. මේ විදිහට ප්‍රභේද සමුදායක් තියෙනවා. ධර්මෝපමා අලංකාරය, නින්දෝපමා අලංකාරය, ඊගාට ක්‍රමෝපමා අලංකාරය, මේ විදිහට අන්‍යෝන්‍යෝපමා අලංකාරය, අලංකාර බොහෝ ප්‍රමාණයක් තියෙන උපමා අලංකාරය විතර බෙදී.
දීපක අලංකාරය ගත්තොත් ඒකෙත් එහෙමයි. ආදි ද්‍රව්‍ය දීපක අලංකාරය, මධ්‍ය ද්‍රව්‍ය දීපක අලංකාරය, අන්ත ද්‍රව්‍ය දීපක අලංකාරය මේ විදිහට ප්‍රභේදගත වෙනවා. එකක් දෙකක් කියලා කියන විදිහක් නෑ. ප්‍රභේද සමුදායක් තියෙනවා. ප්‍රභේද නැති අලංකාරයක් හොයාගන්න බොහොමත්ම අමාරුයි. මේවා තියෙනවා. තිබුණාට ඒ කලාතුරකින් තමයි එහෙම දෙයක් අපට හම්බ වෙන්නේ. එහෙනම් මේ විදිහට ප්‍රධාන අලංකාර 33ක් සියබස් ලකරතුරු වර්ණනා කරලා තිබුණාට මේ වගේ බිඳෙන උප ප්‍රභේදات එක්ක බැලුවොත් එහෙම අලංකාර ප්‍රමාණී සියබස් ලකර උගන්වන අතිශයින්ම විශාලයි. අලංකාර 200කට අධික ප්‍රමාණයක් සියබස් ලකර තුල සංග්‍රහ වෙලා තියෙනවා. ඊගවට අපි බලමු මේ කියන දෙවන පරිච්ඡේදයේහි සකස්ම මොන විදිහටද තවත් සාකච්ඡා කරන්න තියෙන්නේ කියලා. වත් කියමනොඳු හව් සිරියත් ලකර දෙනියර සිරි සාරිනුදු පවා හව් සෙලස් ලකරතු මැයි යෙත්. මොකක්ද කියන්නේ? ස්වභාවෝක්තිය වක්‍රෝක්තියයි අලංකාර සමූහය දෙප්‍රකාර වේ. මම ආරම්භයේදීම පැහැදිලි කළා. වක්‍රෝක්තින් අතරිනුදු ශ්ලේෂාලංකාරය උත්තමයයි කියත්. ඔන්න අලංකාර ශාස්ත්‍රය තුල මේ කියන අලංකාර 35 සියබස් ලකරට අනුව නම් 33 ප්‍රධාන බෙදීම් දෙකකටයි අයත් වෙන්නේ. එකක් ස්වභාවෝක්ති අලංකාරය, අනිත් එක වක්‍රෝක්ති අලංකාරය. ස්වභාවෝක්ති අලංකාරයේ බෙදීම් 4යි. ජාති ද්‍රව්‍ය ගුණ ක්‍රියා වශයෙන් වක්‍රෝක්ති අලංකාරයට ප්‍රධාන අලංකාර පමණක් ප්‍රභේදගත වෙනවා 34ක්. ඒ වගේ උප ප්‍රභේදات එක්ක සැලකුවොත් එහෙම වක්‍රෝක්ති අලංකාරය කියලා කියන්නේ 200කට ආසන්න ප්‍රභේදයන් සහිත අලංකාරයක්. ඊගවට කතෝරයා කියනවා මේ අලංකාර සමූහය අතුරින් වක්‍රෝක්ති අලංකාරයේ ප්‍රධානම අලංකාරයේ බවට නැත්නම් උතුම් අලංකාරයේ බවට පත් වෙන්නේ ශ්ලේෂාලංකාරය කියලා. ශ්ලේෂාලංකාරයේ තරමටම වටින බව කතුවරයා පෙන්වලා දෙනවා. ඇයි ශ්ලේෂාලංකාරයේ තරමටම වටින්නේ? ශ්ලේෂාලංකාරයට පුළුවන් හොඳම වක්‍රෝක්තිය ගොඩනගන්න. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ ශ්ලේෂාලංකාරයෙන් ගොඩනැගෙන වක්‍රෝක්තිය කාව්‍ය පඬිතේකට තේරුම් ගන්න පුළුවන් විනා සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න අපහසුයි. ශ්ලේෂාලංකාරය මම වෙනම සියබස් ලකර තුල උගන්වලා තියෙනවා. දේශනයක් තුලින් පුළුවන් නම් ඒක හොයලා බලන්න. එහෙනම් ඔන්න කාරණා පැහැදිලි. මෙතෙක් සඳහන් කරපු අලංකාර 33න් සියබස් ලකරට අනුව ප්‍රධාන අලංකාර දෙකකට බෙදෙනවා. ස්වභාවෝක්ති සහ වක්‍රෝක්ති. වක්‍රෝක්තියත් ඒ අතර තියෙන හොඳම අලංකාරයේ බවට ශ්ලේෂාලංකාරය පත් වෙනවා. එහෙමනම් ශ්ලේෂාලංකාරය තුල අපට දැක් ගන්න පුළුවන්කම තියෙනවා පඬිතප්‍රිය ස්වභාවය. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගැනීමට අපහසු පඬිතප්‍රිය ස්වභාවයෙන් පමණක් තේරුම් ගත හැකි ගති ස්වභාවය දැක් ගන්න පුළුවන්. මේ තියෙන්නේ එක අලංකාරයක් උදාහරණයක් විදිහට මම අරගෙන. වත් කියමන් ස්වභාවෝක්ති අලංකාරය. ස්වභාවෝක්ති අලංකාරය ගැන මෙන්න මෙහෙම කියනවා. කොහොමද? පදත් නන් නියරිනි සිටිනාරු දක්වත් වත් කියමන් නම් ඒ පිළිදැකියුම් ඒ මෙසේ. විවිධ ආයුරින් සිටින වස්තුන්ගේ ස්වરૂපය ප්‍රකාශ කර දැක්වීම ස්වභාවෝක්ති වේ. එම ජාතිකතන නම් වේ. මොකද්ද කියේ? විවිධ ආයුරින් සිටින වස්තුන්ගේ ස්වરૂපය ප්‍රකාශ කර දැක්වීම. ඒ කියන්නේ අපි දන්නවා අපේ මේ පරිසරය තුළ ಜಾති අර ඒකයි ජාතිකතන කිව්වේ ඒකයි. ಜಾති ද්‍රව්‍ය ගුණ
ක්‍රියා කියන මේ කොටස් ගණයට අයිති වන ඕනෑ තරම් දේවල් ප්‍රාණවාංචි අප්‍රාණවාංචි දේවල් අපට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ පිළිබඳව ස්වභාවිකත්වයෙන් ගොඩනගන වර්ණනාව තමයි ස්වභාවෝක්ති අලංකාරය කියලා කියන්නේ. ස්වභාවෝක්තිය තුළ කිසිදු වක්‍ර බවක්, සැඟවුණු බවක්, නොපෙනෙන බවක් තියෙන්න විදිහක් නැහැ. ගීත කලාව තුළ ස්වභාවෝක්ති අලංකාරය දැක් ගන්න පුළුවන් වෙන්නේ ගොඩක් කලාතුරකින්. ඒකට හේතුව තමයි ගීත කලාව මවන්නෙම වක්‍රෝක්තිය. ගීත කලාව මවන්නෙම වක්‍රෝක්තිය. එතකොට ස්වභාවෝක්තිය පැහැදිලිවම ඍජු ප්‍රකාශනයන් තමයි දැක් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ තුල හැබැයි වහලා කියන දේවල් නැහැ. බැලුව බැල්මටම පේන්න තියෙනවා. අපි මෙහෙම කියමුකෝ. පස්පියුමින් ගැවසුණු විලක හංසයෙක් සැරිසරනවා. මේ දර්ශනය කොහොමද ස්වභාවිකව කියන්නේ? එතකොට අපිට මවන්න දෙයක් නැහැ. අපිට කියන්න පුළුවන් පස් මලින් මේ විල බර වෙලා. වැරද්දක් නැහැ, දෝෂයක් නැහැ. ඊගාට අපිට කියන්න පුළුවන් ඒ නිසාම මෙහි සුගන්ධය පැතිරිලා පවතිනවා. මල් තියෙන තැන සුවඳ තියෙනවා කියලා අමුතින් කියන්න දෙයක් නෑ. ඒක ස්වභාවිකයි. අනිවාර්යයෙන් මල් තියෙන තැන සුවඳ පැතිරෙනවාමයි. ඊගාට කියන්න පුළුවන් මෙහි මන්ද මාරුතය වැඩිම සමග ඒ මන්ද මාරුතය සුවඳවත් කිරීමට මල් රෙහෙනු සමත් වෙනවා. කොහෙද එතන වක්‍රෝත්තියක් තියෙන? කොහෙත්ම නැහැ. ඇත්තටම විලක් තියෙන තැන සිසිල් සුළඟ හමනවා. ඒ සුළං සමග පැහැදිලිවම ඒ මල් වල සුවඳත් හමාගෙන එනවා. එතකොට ඒ සුගන්ධය දෙන්නේ මල් රෙහෙනු. ඒ සුගන්ධයෙන් මත් වුණු හංසයා විලට බැසගත්තේය. ඒකෙත් වැරද්දක් නැහැ. ස්වභාවිකත්වය ඒ තුලත් ඉස්මතු කරලා පෙන්වනවා. ස්වභාවිකත්වය ඒ තුලත් ඉස්මතු කරලා පෙන්වලා තියෙනවා. එතකොට කියන්න පුළුවන් මේ මන්ද මාර්ථය නිසාත් විලේ පස්පියුම් නිසාත් හංසයාගේ හදවතට දැනෙන සිසිලස නැත්නම් සැනසීම අප්‍රමාණය නැත්නම් ඊ타ත්ම ප්‍රබෝධ ජනකය. වරද්දක් තියනවද? අතිශයෝක්තියක් තියනවද? එහෙම දෙයක් එතන නැහැ. ස්වභාවිකත්වයේ තියෙන්නේ. හැබැයි ඒ වෙනුවෙන් පාවිච්චි කරේ විලද හංසයාද? ස්වභාවිකත්වයේ කීවේ විලේ ස්වභාවිකත්වයේද හංසයාගේ ස්වභාවිකත්වයේද? මෙතන කියන්නේ ද්‍රව්‍ය විලේ ස්වභාවිකත්වයයි වර්ණනා කරන්නේ. මේ නිසා ස්වභාවෝක්ති අලංකාරය ඇත්ත ඇති සැටියෙන් කියන අලංකාරයේ බවට පත් වෙනවා. ඒ අලංකාරය අපට දැන් හිතේ දරාගෙන කියන්න අමාරු ටික. හිතෙන් හිතලා වක්‍රව කියන්න අමාරුයි. ස්වභාවිකම කියන්න වෙනවා. ඒ නිසා ඔය සමහර කලාතුරකින් තියෙන ගීත කියනකොටම තේරෙනවා, වැටහෙනවා. නුඹේ සේනා මුව මණ්ඩලට මං හරි ආසයි. එතකොට ඒ වගේ ගීත අපිට ඇහිලා තියෙනවා. ඔබේ සේනා මුව මණ්ඩලට මුහුණ නැමැති මණ්ඩලයෙන් එන සිනහවලට මම හරි ආසයි. ඉතින් ඒකේ තියෙන වක්‍රෝත්‍ය මොකක්ද? වක්‍ර බවක් දකින්න නැහැ. දැන් සඳ මුවට වය කියවනම් ඔන්න තියෙන එතන වක්‍රෝත්‍ය. මුව මණ්ඩලට කියලානේ කියන්නේ. මුව නැමැති මණ්ඩලයේ. එතකොට එතන වක්‍රෝත්‍යයක් ගොඩනගෙන්නේ නැහැ. අන්න ඒ වගේ යෙදුම් තියෙනවා. ස්වභාවිකවම අපට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන. දැන් අපේ මෙතන තියෙනවා ಜಾති, ද්‍රව්‍ය, ගුණ, ක්‍රියා කියලා තුනක්ම තියෙනවා. එතකොට ගුණ
දැන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිදු කරන ගායනා. ඒ ගායනා ගොඩක් වෙලාවට ස්වභාවිකත්වයේ උසුලනවා. ස්වභාවිකත්වයේ උසුලනවා. දැන් පාරමිතා බල පූජිත කියන ඒ ගීතය තුලත් ඒ වගේ. ඒ ගීතයත් ගොඩක් වෙලාවට ස්වභාවිකත්වයේ උසුලනවා. වක්‍රව කියන දෙයක් නැති තරම්. මේ විදිහට ගීත කලාව, කවි කලාව මේ හැම දෙයක් තුළම අපට දැක් ගන්න පුළුවන්කම ලැබෙනවා මේ කියන ස්වභාවෝක්ති අලංකාරය. එහෙනම් අනිත් ඔක්කොම යන්නේ මොකේද? වක්‍රෝක්ති අලංකාරයට. වක්‍රෝක්ති අලංකාරයට ඕනෑ තරම් ගීත ගන්න පුළුවන්. ඕනෑ තරම් ගීත හොයා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ ගීත කලාව තුළ ඒ විදිහට දකිනකොට අපේ පද්‍ය කලාව තුළ කොච්චරනම් කවි කලා අපිට හම්බ වෙනවද වක්‍රෝක්ති අලංකාරයට. එහෙනම් අපිට තේරුම් ගන්න පුළුවන් ඒ විතරයි මේ ජනගී කලාව ඒ තුලත් තියෙනවා වක්‍රෝක්තිය. දැන් මේ කවිය ස්වභාවිකයි. මල්ලි මමයි අකුරට යන වෙලාවේ කලු කරගෙන ආවයි වැහි වලාවේ මුවාවෙන්ට ගසකුත් නැති වෙලාවේ පමා වෙලා වැහපන් වැහි වලාවේ. වක්‍රව කියන මොකුත් නැහැ. එතන තියෙන්නේ ස්වභාවිකත්වය පමණයි. එහෙනම් ජනගීවල පවා මේ ස්වභාවිකත්වය නියෝජනය කරන ස්වභාවෝක්ති අලංකාරය වගේම වක්‍රෝක්ති අලංකාරයත් අපට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මේ තමයි අලංකාර ශාස්ත්‍රයේ ස්වභාවය. දෙවන පරිච්ඡේදයේ මේ විදිහටයි සංයුක්ත වෙලා තියෙන්නේ. ඒ වගේම ගොඩනැගිලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම අලංකාර 33 පිළිබඳව විග්‍රහයක් කිරීම සඳහා. එහෙනම් ඔබට සිද්ධ වෙනවා මේ පරිච්ඡේදයේ පිළිබඳව ඔබට ප්‍රශ්නයක් ආවොත් ඊට අදාළව තොරතුරු කරුණු ගොනු කරගෙන මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න අලංකාර දෙකක්වත් අවම තරමින් ස්වභාවෝක්ති අලංකාරයටයි වක්‍රෝක්ති අලංකාරයටයි අදාළ වෙන විදිහට ඔබට විස්තර කරලා පෙන්වීමේ හැකියාව තියෙන්න ඕනේ. එහෙමනොත් තමයි අංග සම්පූර්ණ ලකුණකට ඔබට යන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙනම් සියබස් ලකරේ අපි දෙවන පරිච්ඡේදයත් මේ විදිහට සාකච්ඡා කරලා අවසන් කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහංගු සමාජ සත්කාරයයි ඩීපී ප්‍රාචීන අධ්‍යාපනය